නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථ පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිභාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසයේ ඥානං බුද්ධ ඥානං යමක පාටිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තිය ඥානං බුද්ධ ඥානං සම්බඤ්ඤුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානං තී සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ අනන්ත ඥාන සමන්වාගතයි. ඒ අනන්ත අප්‍රමාණ ඥාන ධර්මයන් අතුරින් චුද්දස බුද්ධ ඥානයන් මෙතන හැඳින්වෙනවා. විශේෂයෙන් අදාපට උදාපත් වෙන්නේ 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයයි බොහොම වැදගත් අවස්ථාවක්. මේ අවස්ථාවේ අපේ సంతාන තුලට සරුවක්ඥන් වහන්සේ කවුද කියන ආબોධයක් ඇති කර ගැනීමෙන් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම පෝෂණය කර ගැනීමට උපකාරී වෙනවා. මීට වසර 2599කට පෙර මේ සරුවක්ඥන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරමින් වැඩ හිටියා. බුදු වීමට වීරිය කරමින් වැඩ හිටියා. මොකද බුදුරජාණන් වහන්සේ අත්ථ කිලමතාන යෝගයේ අත්හදා බැලීම සීලම තථාගතයන් වහන්සේලාගේ චාරිත්‍රයක් පෙන්වුවා. කාමසුකල්ලිකාන යෝගයත් අත්ථ කිලමතාන යෝගයත් කියන මේ අවස්ථා දෙකම අත්හදා බැලීමෙන් අනතුරුයි මජ්ක්‍ධිමා පටිපදා වනුගමනය කරනු ලබන්නේ බුද්ධත්වයේ පිණිස. අපේ තථාගතයන් වහන්සේ වසර 6ක් තිස්සේ පුදුමාකාර කිසි කෙනෙකුට කළ නොහැකි විදිහේ දැඩි වීරියක් අදිෂ්ඨානයක් කරගෙන අත්කිලමතාන යෝගයේ පිරුවා. තමන් වහන්සේ ඒ අත්හැරලා සති දෙකක් තරම් කෙටි කාලය තුලදී මධ්‍යම ප්‍රතිපදාවම අනුගමනය කරන්න ඉදිරිපත් වුණා. පැවිදි වෙලා සතියක් ඇතුළත අෂ්ට සමාපatti පංච අභිඥා ලබා සිටි තථාගතයන් වහන්සේට බුදු වීමට සති දෙකක් තරම් කෙටි කාලය ඇතුළතදී නැවතත් ඒ අෂ්ට සමාපatti අභිඥා බල උපදවා ගන්න පුළුවන් වුණා. සැබවින්ම සරුවක්ඥන් වහන්සේගේ එදින සිදුවෙච්ච ආශ්චර්ය සිදුවීම් අපි සෑම දිනාටම සිත විස්මිත බවට පමුණවන සිදුවීම් බවට පත් වෙලා තියෙනවා. හේතුව ප්‍රතිසන්දික් මංගල්‍යත් උත්පත්ති මංගල්‍යත් බුද්ධත්ව මංගල්‍යත් ධර්මචක්‍ර ප්‍රවර්තන මංගල්‍යත් පරිනිර්වාණ මංගල්‍යත් කියන අවස්ථාවන්හිදී දසදහසක් ලෝක ධාතු වල ප්‍රාත්‍යාරී පාමින් සිද්ධ වෙච්ච ආචාර්ය ජනක දේවල් අහලා ඇති පින්නතුන් මේවා අදිෂ්ඨාන බලයෙන් සිදු වුණා නෙමෙයි දෙවියන්ගේ බැවැත් මේ බලපෑමකින් සිදු වුණා නෙමෙයි
මේවාට කියනවා ධර්ම නියාමයේ කියලා. මේ බණ කියන ලෝකේ නියාම ධර්ම තියෙනවානේ ඔක්කොම පහ. අපි එයින් ඊටා විසිතුරු දෙයක් තමයි මේ ධර්ම නියාමය. දුක් විඳිනවා නම් දුක් විඳින්නේ ඒක බුද්ධ වචනින් කියනවා නම් පුණ්‍ය 이르දියක්. සරුවක්ඥන් වහන්සේගේ පාරමිතා පුණ්‍ය සම්භාර ධර්මයේ 이르දියක්. නිසා. ඉතින් මේ අනුව සලකා බැලීමේදී අපේ මහා බෝධිසත්වයන් වහන්සේ යම් දවසක වහන්සේ නමක් දීපංකර පාදමූලයේදී ප්‍රථම වාරයට බෝසතාණන් වහන්සේ නමක් දුක් විඳින්නේ බුදු වෙන බව ස්ථීර කරගෙන නියත යුරණස්ත්‍රී ලැබුවසේක් නම් ඒ දාස හරියටම උදාපත්ති තිබුණා මේ ප්‍රාතිහාර්ය මුළු දසදහසක් වල එහා දීපං ඒ දවස හරියටම වෙසක් පුර 15ක් පොහොය දවසක්ද වුණා. වහන්සේ සුමේද එවැගේම ප්‍රතිසන්දි මංගල්‍ය පස්චිම භවයේහි කාලේ උපන්නා. ඒ මොහොතේදී දසදහසක් ලෝක ධාතු වල තාපසයන් දෙතිසක් මංගල්‍ය පූර්ණිමිති පහළ වුණා. මේ දීපංකර උත්පත්ති මංගල්‍ය දවසෙත් ඒ විදිහටම සිද්ධ වුණා. මුලේදී එවැගේම ලෝතුරා බුදු වෙන දවසෙත් ඒ විදිහටම සිද්ධ වුණා. කෙලස් නැති කරලා මේ සියල්ලම පුණ්‍ය 이르දියෙහි මහිමයයි. අපි කවුරුත් අහලා තියෙනවා පුණ්‍යවතෝ ඉද්දි කියලා විශේෂ 이르දියක් තියෙන බව. මේ බණ ලෝක 이르දි වර්ග ඔක්කොම 10යිනේ තියෙන්නේ. ඒ එකක් තමයි පුණ්‍යවතෝ ඉද්දි කියන මේ 이르දි විශේෂය. එනිසා කලකින් ඇති උතුමන් සිදුවෙන මේ ආචාර්ය සිදුවීම් ධර්ම නියාමයේ හැටියට හැඳින්වෙනවා. කියන මහා ඒ මේ සරුවක්ඥන් වහන්සේ අවුරුදු 2600 ලෝතුරා බුදු වෙන දවසේදී ලෝකයා කෙරෙහි අලුයම් කාලයේදී තමන් වහන්සේ පංචමහා සුපනේකින් දැක්කා. පසුදින තමන් වහන්සේ ලෝතුරා බුදු වෙන බව. එදා ඒ කියන්නේ වෙසක් පොයට අවදි වෙන අලුයම් කාලයේදී සසරට පැනපු සසරට තමන් වහන්සේ දවසේදී වහන්සේ පින්නපාත චර්යාව සඳහා සූදානම්ව සිටිද්දී අජපාල නුගරුක් මොළ සමවස්සෝයෙන් වැඩි ඉඳිද්දී ශාන්තිවාදී තාපස සුජාතා සිටු දේවියගේ ආචාර්ය ජනක ශීල පායාස පූජාව පිළිගන්ට සිද්ධ වුණා. ගුරු කටුකු තියුණු වේ ඒ වාදිගේ විස්තර විවරණ වශයෙන් කිය යුතු දේවල් කවුරුත් අහලා තියෙනවා. සම්මා සුජාතා සිටු දේවිය කල්පලක්ෂයක් මේ සඳහා පෙරම් පුරාගෙන ආපු උත්තමාවක්. අපිව සසර දුකින් ඈතර කරවා එතුමිය මේ ශීල පායාසය පිළිගන්නලා වැඳගෙන කිව්වේ ස්වාමීනි මගේ පැතුම ඉෂ්ට වුණා. ස්වාමීන් වහන්සේගේ ප්‍රාර්ථනා දිශ සිද්ධ වේවා කියලයි. පෙර පෙර ඇස් දෙක ගලවා තථාගතයන් වහන්සේ දවසේදී නේරංජරානන්දයේ පෙන් පහසු වෙලා ගෙන අපේ ඇඳ දවස් 49කට අදිෂ්ඨාන කොට කිරිපිඩු 49ක් කොට වැළඳුවා. ඒ වගේ සැබවින්ම මේ ශීල පායාසය මේ සක්වල පුරා දෙවියන්ගේ දිව්‍ය ඕජස් සහිතයි. සීලව නාගරාජ කිසි කෙනෙකුට වෙන දිරවාගත නොහැකි. ගණ රැස් වී තවතිසා භවනේ දෙවියන්ගේ සුදා භෝජනීය වගේම මේ ශීල පායාසී අපද්‍රව්‍යයක් ඉතුරු වන්නේ නැහැ. සියල්ල ශ්‍රී දේහයට උරා ගන්නවා. එනිසා 49000ක් මුළුල්ලෙහි කැසිකිලි වැසිකිලි යාම ආදී ශාරීරික කෘත්‍ය සිද්ධ කරන්නත් අවශ්‍ය වුණේම නැහැ. එක එක දාසට එක එක ක්ෂීර පායාස පින්ඩයක් ශරීරගතව ශරීරෙහි පැවැත්මට උපකාරී වුණා. තමන් දුක් විඳ මේ විදිහේ තාක්ෂාදී ශීල පායාසයක් ඒ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට රන්තලියක් අවශ්‍ය නැති නිසා අදිෂ්ඨාන කරලා ගඟට දැම්මේ. සැප හලක මම ආද ලෝතුරා බුදු වෙනවා සත්‍ය නම් උඩුගම්බලා යේවා ලෝකයේ කෙරෙහි නොයසේන යටිගම්බලා යේවා කියලා ගඟට දැම්මහම සැබවින්ම හංසේක් වාගේ ස්වර්ණ හංසේක් වාගේ මේ රන්තලිය උඩුගම්බලාගෙන ගිහිල්ලා පේන තෙක් මානෙදී බෝසතාණන් වහන්සේ මා මේ ගංගාවේ සලා වැටුමකින් ගිලා බැස්සා. ඒක අදත් තියෙනවා කියන නාග භවනේ මාංජේරික නාග භවනේ. බුදුරජාණන් වහන්සේ මේ අතරත තථාගතයන් වහන්සේ රූප සේවං වලට විවි සුදුසු වේලාව වෙන තුරු සමවස්සෝයෙන් වැඩ සිටියා. පත් උනේ මේක සීලම තථාගතයන් වහන්සේලාගේ චාරිත්‍රයක්. සම්මා සම්බුද්ධත්වයට පත් සසරදී පෙර ජාතිවල බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට මං මාවක් තියලා පිරිසුදු කළ සුදු වැඩි ඉහළ කෙහෙල් තොඩන් නංවල සුදු වියන් වැඳලා රාගේම මල් වියන් ඇදලා මෙයාගේ සැරසිලි කළ කුසල බලයෙන් තමන් වහන්සේට පෙනී ගියා. හුරු පුරුදු බුද්ධ ගයාවේ ශ්‍රී මහා බෝධි මණ්ඩලයට යාහැකි බොහොම දර්ශනීය මාර්ගයක් පෙනී ගියා.
මේ පුණ්‍ය 이르දීන් සිදුවෙන දේවල් ඒතම් බුද්ධාන සා කල්පලක්ෂයක් පෙරම් පුරාගනාව සත්‍ය කියන බ්‍රාහ්මණ උතුමෙක් කුසලසෝ ඒ අතරදී සම්මුඛ වෙලා තථාගතයන් වහන්සේට සිය සිත පිරිසුදු කරගන්නට කුසතනමිටි 8ක් පිළිගන්නවා. ශාසනය සියලුම සරුවක්ඥන් වහන්සේලා බුදු වීමේදී වාඩි වනු ලබන්නේ තනකොළ අතුරන ලද ආස්තරණයකයි. ඒ ධර්මතාවට මේ කුසතනමිටි ලැබුණා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඒ වෙනකොට වයසින් අවුරුදු 35ක් සම්පූර්ණයි. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උපන් දවසේමයි මේ බෝධි අංකුරේ පහළ වුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා සාරාංශකයේ කල්පලක්ෂය තුල පහළ වූ සරුවක්ඥන් වහන්සේලා 24 නමක්ම කොටස් වශයෙන් මේ බෝධීන් වහන්සේ පිළිබඳ විවරණ දීලා තිබුණා. බෝධි තස්ස භගවතෝ අස්සත්තෝති පවුච්චති කියලා. අන්තර්ගත වෙනවා මේ ගෞතම ශාස්ත්‍රුන් වහන්සේගේ බෝධි වෘක්ෂය වෙන්නේ අශ්වත්ථ වෘක්ෂයයි කියලා විවරණ දීලා තිබුණා. ඒ මේ ආචාර්ය වස්තුව තමයි දවසේදී සියක් ක්‍රියනා කියලට වැවිලා සුදු වට කඳින් යුක්තව බෝධීන් වහන්සේ 50 ශ්‍රේණිකෙන් අතුපතර පැතිරිලා බොහෝම ලස්සනට සාකා පත්‍ර පලාස දිලිසෙමින් පැවතුණු දවසක්. එතෙන් වැඩම කළා දකුණු දිශාව, බටහිර දිශාව, උතුරු දිශාව බැලුව ආසන පනවා ගන්න. ඒ දිශාවන් ගිලා බස්නාක් මෙන් පෙනී ගියා. නැගෙනහිර දිශාවට පැමිණි වෙලාවේ බොහොම නිශ්චල වුණා. එතෙන්දී කුසතන මිටිය ලණ්ඩ යෙදුණා. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට ආසන පනවා පූජා කළ කුසල බලයෙන් 14 වෙනියක් දිගපාල ඇති ආසනයක් පැන නැගුණා. මේ ආසනයේ උඩට බද්ධ පරියන්කෙන් වාඩි වුණ බෝධීන් වහන්සේට පිටදී නැගෙනහිර දික් බලාගෙන අදිෂ්ඨාන 4ක් ඇති කරගත්තා. කාමං තචෝච නහරෝච අට්ඨේච අවසුස්සතු උපසුස්සතු ශරීරේ මංසලෝහිතං යන්තම් පුරුෂතාමේන පුරුෂ විරියේන පුරුෂ පරක්කමේන පත්තබ්බං නතං අපාපුනිතා විරියස්ස සන්තානං භවිස්සති කියලා අදිෂ්ඨාන 4ක් ඇති කරගත්තා. මගේ මේ ශරීරයේ මස්ලේ වියලී යතොත් ඒවා සම්පමනක් නාරපමනක් ඇටකඩු පමනක් ශේෂ වෙතොත් ශේෂ වේවා කියලා මේ අදිෂ්ඨාන 4 ඇති කරගත්තා. මේ අදිෂ්ඨානයේ බින්දෙන්නේ යම් පුරුෂ ශක්තියකින් පුරුෂ වීරියකින් පුරුෂ පරාක්‍රමයකින් පැමිණිය යුතු බුද්ධත්වයට නොපැමිණ මේ ආසනයේ නොබින්දෙන්නේ මේ කියන අදිෂ්ඨානයෙන් වාඩි වූ නිසා ඒ ආසනයේ නමක් ඇති වුණා වජ්‍රාසනය කියලා. වජ්‍ර කියන්නේ දියමන්තිනේ. දියමන්තියේ කැඩෙන්නේ බින්දෙන්නේ නැති දෙයක් බැවින් මේ අදිෂ්ඨානයේ කිසිසේත් බුදු වෙන තුරු කඩන්නේ නැති අදිෂ්ඨානයක් බැවින් ඒකට වජ්‍රාසනය කියලා හඳුන්වනවා. තමන් වහන්සේගේ බෝධි සම්භාර පුරු අන්තිමාභාවයේදී සිදුවෙච්ච අත්තරද්දක් නිසා වසවාර්ථ දිව්‍ය ලෝකයේ මාර්දී පුත්‍රයා විශාල මරසෙනගත් සමග පැමිණියා බෝසතුන් වහන්සේ පළවා හරින්ද. මේක තමන් වහන්සේගේ විපාක වාරයක්. පින්තුන් දන්නවා නේද? යශාන්තර මහා බෝධිසත්වයන් වහන්සේ වංකගිරියේ තවස්දන් පුරන අතරත ජෝජක කියන බ්‍රාහ්මණය ඇවිල්ලා දරු දෙන්න අල්ලගෙන බැඳගෙන යනකොට දරු දෙන්න නැවත අත මුදවාගෙන ඇවිල්ලා පියාණන් වහන්සේ ඉදිරියේ අඬාගෙන කිව්වනේ. පළමුවෙන් ජාලී කුමාරයා කිව්වානේ පියාණන් වහන්සේ අපිව මුදවා ගන්න අපි අම්මා එනකම් බේර ගන්න. ඒකට හුඟකන් දුන්නේ නැහැ. බෝධිසත්වයන් වහන්සේ සමාපත්තියෙන් මින් වැඩ හිටියා. අයමත් ගඳගෙන යනකොට ගලකින් ලිස්සලා වැටුණා මේ බ්‍රාහ්මණය. දරු දෙන්න අයමත් අත මුදවාගෙන ඇවිල්ලා ක්‍රිෂ්ණ දිනා ජීනි අතපාල කිව්වා පියාණන් වහන්සේ බලන්න මේ මගේ අතේ ලේ ගලන හැටි බලන්න. අපිව බේරගන්න. අපි අම්මා එනකන් අපිව රැකගන්න. ලෝකයට අවවාද කරන්න අනුශාසනා. ඒ වෙලාවේ බෝධිසත්වයන් වහන්සේ දරන්න බැරි වුණා. කාමරයට ගිහිල්ලා ඇඬුණා. අඬලා අවසානයේ හිතුවා දින්නම් සුදින්නම් දෙනදේ මනවින් දුන්නා. මහ පොළොව කම්පා වුණා. දෙවියෝ සාදුකාර දුන්නා. එනිසා දැන් මාසතු වස්තුවක් නොවේයි.
මගේ සම්පූර්ණයි පාරමී පුණ්‍ය සම්භාරය. හේතු එනිසා මා නැවත ශෝක නොවී යුතුයි කියලා හිත හදාගත්තා. මෙන්න මේ පසුතැවීමේ ස්වල්ප අකුසලයේ නිසා බෝසතුන් වහන්සේට බුදු වෙන වෙලාවේදී වසවති දී පුත්‍රයා පැමිණි බව සඳහන් වෙනවා. සැබවින්ම පාරමී සම්භාර මුදුන්පත් වූ මහා බෝධිසත්වයන් වහන්සේලාට සමාට එන්නේ නැහැ. දැන් මතු බුද්ධින මෛත්‍රී සරුවක්ඥන් වහන්සේ බුදු වෙන වෙලාවේ මාර්දී පුත්‍රයා එන්නේ නැහැ කියලා සඳහන් වෙනවා. උන්වහන්සේගේ පාරමී බලයට වඩා විශාලයි. 16 සංඛ්‍ය කල්පලක්ෂයක්ම බෝධි සම්භාර පිරුවන්නේ නීතුරන් ලබාගෙන නිසා. නමුත් මහා බෝධිසත්වයන් වහන්සේගේ පාරමී ධර්මයන් මුදුන් පමුණවාගත් බැවින් මේ බෝධි වෘක්ෂයත් තමන් වහන්සේත් නොසැලී වැඩ සිටියා. මාර්දී පුත්‍රයා නව මහා වැසි වැස්සෙව්වා. ගර්ජන තර්ජන කළා. අන්තිමේදී වචනින් තර්ජන කළා. තමුන්වහන්සේට නෙමෙයිෝ කයිති මටයි ඇති නැගිටින්න කියලා ආසනින්. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළා තියෙන්නේ මා විසින් බෝධි සම්භාර පුරලා තියෙන බව සත්‍ය නම් මේ මහා පොළොව මට සාක්ෂි පිණිස වේවා කියලා දකුණු අත පහළට දානකොට පොළොව කම්පා වුණා කියනවා. ඒක අර්ථ කතාවේ සඳහන් වෙන විශේෂ සිද්ධියක්. අද කාලේ බොහෝ දෙනා මේක පිළිගන්නේ නැහැ. මාර සංකල්පනාවක් කියලා බොහෝ දෙනා බහුලව කියන්නේ. නමුත් මේක සිදුවෙච්ච සත්‍යතාවක් බව හොඳින් පැහැදිලි වෙනවා. අර්ථ කතාවෙම බොරුවක් කියවෙන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට මාර දිව්‍ය පුත්‍රයා කරපු මහා සටන් වලින් ඌ පෙරදුණා. ඉරිමේ කළ යත දන ගැහැවා. මාර සේනාව සීසියකට ගියා. මහ පොළොව කම්පිත වෙනකොට බෝධිසත්වයන් වහන්සේ කළා වුණා. තමන් වහන්සේට පිහිට පිණිස පැවතුනේ බෝධි වෘක්ෂයයි වජ්‍රාසනයයි පමණයි. කිසිම දෙවි කෙනෙක් බ්‍රහ්මියෙක් වා ස්ථානයේ රැඳී හිටියේ නැහැ. ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ ඉරබැස යන්න මත්තෙන්ම තමන් වහන්සේ පුරුදු කළ ආනාපාන සති කර්මස්ථාන භාවනාව ගත්තා. ආනාපාන සතියෙන් චතුර්ථ ධානය උපදවාගෙන ඒ පදනම් කරගෙන සීලොම රූපාවචර අරූපාවචර ධාන උපදවන්න සෙසු කර්මස්ථාන සියල්ල ආවර්ජනා කළා. බ්‍රහ්ම විහාර ධාන සියල්ල, අසුභ ධාන සියල්ල, ඊළඟට කසින ධාන සියල්ල, අරූප ධාන සියල්ලම සම්පූර්ණ කරලා තමන් වහන්සේ මෙතෙක් ලබා සිටි අභිඥා අතුරින් పూర్වේ නිවාස ඥානෙ විහිදෙව්වා. පෙරයම් කාලයේදී పూర్වේ නිවාස ඥානයෙන් අතීත භව සංසාරේ දීර්ඝාන්තර කාලයක්ම නුවණින් විමසා බැලුවා. විෂයාසංඛ්‍ය කල්පලක්ෂයකට ඉස්සරහිටම් පෙරම් පුරාගෙන ආපු හැටි භවයෙන් භවයට උන්වහන්සේගේ පෙරවිසු ආත්ම දක්නා නුවණට වැටුණා. ඊළඟ රාත්‍රී මධ්‍යම යාමේදී දිව්‍යං චක්ෂුර විඥානයේ විහිදෙව්වා. අතීතයේ දවස් 7ක් අනාගතයේ දවස් 7ක් සහ අද දවසත් 1015 මුළුල්ලේ මරණ උපදින සත්වයන් සුගති දුගති යන සත්වයන් සෝබන අසෝබන සත්වයන් කුසල අකුසල කරන සත්වයන් සහ අවිඥානික සවිඥානික සීල වස්තුන් මේ දිබ්බ චක්කු ඥානයෙන් දැකවදාලා මේ ප්‍රඥා චක්සු දෙකෙන් තමන් වහන්සේ මේ හැම සංස්කාර ධර්මයක්ම හේතුඵල පරම්පරාවෙන් පවත්නා බව මනවින්ම විදර්ශනාවට පාදක වශයෙන් තේරුම් ගත්තා. රාත්‍රී අලුයම් කාලයේදී එම හේතුඵල ධර්ම සංඛ්‍යාත පටිච්ච සමුප්පාදයේ නානා ණය ක්‍රමයේ විදර්ශනා කරන්න පටන් ගත්තා. සදවින්ම විදර්ශනා කිරීමේදී තමන් වහන්සේගේ సంతානයේ සම්වර්ෂණ ඥානයේ පටන් උද්‍යාවේ ඥාන භංග ඥානාදී ඥාන අවස්ථාවන්ෙහිදී දසදහසක් ලෝක ධාතුවල සූර්ය මණ්ඩල දසදහසක් පෑවුවාට වඩා විදර්ශනා ඥානාලෝකේ විසදව සුවිසදව පැතිරෙන්න පටන් ගත්තා. මේ අවස්ථාව පුදුමාචාරී සිද්ධි. ඒලාවේදී තථාගතයන් වහන්සේගේ సంతානයේ පහළ වූ විදර්ශනා ප්‍රඥා ආලෝකයෙන් අඩටක් තරම්වත් ස්වල්ප පරමාණුවක් තරම්වත් ස්වල්ප සංස්කාරයක් ඉතිරි නැතුව සියල්ලම විදර්ශනාවට නැංගුවා. අලුයම් කාලයේ බ්‍රහ්ම මුහුර්තයේ උදාන සුබ මොහොතේදී අර සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් එවාගේම විෂයාසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි ඉස්මස්ලේ රාජ්‍ය අමුදරුවන් පවා දන් දෙමින් දාන පාරමිතාවේ සිට
උපේක්ඛා පාරමිතාව දක්වා 30 ආකාරයකින් පිරූ පාරමිතානුභව බලයෙන් ත්‍රිවිධ අර්ථ චර්යාවෙන් පංචමහා අධිෂ්ඨාන බලයෙන් තමන් වහන්සේගේම ස්ව උත්සාහයෙන් කිසි කෙනෙකුගේ උපදේශයක් නොමැතිව මෙන්න මේ දුක්ඛය සමුදය නිරෝධය මාර්ගය යන චතුරාර්ය සත්‍ය ධර්මය සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් යන මාර්ගඵලානුක්‍රමයෙන් ਸਰව ප්‍රකාරයෙන් අවබෝධ කරගන්න අතරතේ අරිහත් මාර්ගඥානයට අනතුරු අරිහත් ඵලයටපත් වෙනකොටම සර්වඥ సంతානේ පහළ වෙන්න අවශ්‍ය තාක් සියලුම ඥාන සම්භාර පහළ වුණා. මේ ඥාන සම්භාර අතර 14ක් තමයි මාත්‍රිකා කරන්නේ දුන්නේ මුලින්. සැබවින්ම මේවා සවිස්තරව කියනවා නම් පැය ගණන් සති ගණන් කිය යුතු දේවල්. මේ දේ සඳහන් වෙනවා බුද්ධඥාන 14ක්. බුද්ධ කියන මේ වචනේ තේරුම් බොහෝ සෙයින් සමදෙනා දන්නවා. බුද්ධෝති කේනත්තේන බුද්ධෝ බුද්ධ කියන්නේ කුමක් කවර අර්ථයකින්ද? බුද්ධිතා සත්‍යානීති බුද්ධෝ බෝධේතා අජායාති බුද්ධෝ චතුරාර්ය සත්‍ය ධර්මයේ තමන් ආબોධ කළ නිසාද බුද්ධ නම් වෙනවා. ලෝවැසි ජනතාවට ආબોධ කරවා වදාළ බැවින්ද බුද්ධ නම් වෙනවා. සබ්බඤ්ඤුතාය බුද්ධෝ සබ්බ දස්සාවිතාය බුද්ධෝ අනඤ්ඤ නෙය්‍යතාය බුද්ධෝ සියලුම අවිඥානික සවිඥානික සංකත අසංකත ධර්මයන් දන්නා බැවින් බුද්ධ නම් වෙනවා. දක්නා බැවින් බුද්ධ නම් වෙනවා. අන් කෙනෙකු විසින් නොව තමන්ගේ නුවණින් ආબોධ කළ බැවින් බුද්ධ නම් වෙනවා. විසවිතාය බුද්ධෝ පිපෙන නෙළුම් මලක් වාගේ ලස්සනට තමන්ම ප්‍රබුද්ධ වූ බැවින් බුද්ධ නම් වෙනවා. කීනාසව සංඛාතේන බුද්ධෝ නිරුපලේප සංඛාතේන බුද්ධෝ ආශ්‍රවයන් සියල්ල ක්ෂය කළ බැවින් බුද්ධ නම් වෙනවා. කෙලෙස් තවරීමක් නැති බැවින් බුද්ධ නම් වෙනවා. ඒකාන්ත විතරාගෝති බුද්ධෝ ඒකාන්ත විත දෝෂෝති බුද්ධෝ ඒකාන්ත විත මොහෝති බුද්ධෝ ඒකාන්ත නික්ඛලේශෝති බුද්ධෝ ඒකාන්තෙන් විතරාගී නිසා බුද්ධ නම් වෙනවා. විත දෝෂී බැවින් බුද්ධ නම් වෙනවා. විත මොහී බැවින් බුද්ධ නම් වෙනවා. ඒකාන්ත නික්ඛලේශී බැවින් බුද්ධ නම් වෙනවා. ඒකායන මග්ගං ගතෝති බුද්ධෝ ඒකායන මාර්ගයේ ගමන් කළ නිසා බුද්ධ නම් වෙනවා. ඒකෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති බුද්ධෝ එකලාව කාගේවත් සහායක් නැතු අනුත්තර සම්මා සම්බෝධිය නම් වූ සරුවඥතා ඥානයේ පැමිණි බැවින් බුද්ධ නම් වෙනවා. අබුද්ධි විහෙතත්තා බුද්ධි පටිලාභාති බුද්ධෝ සියලුම අවිද්‍යාන්ධකාරයේ නැසූ බැවින් බුද්ධ නම් වෙනවා. සියලු ප්‍රඥා ලෝකේ ප්‍රතිලාභ කළ බැවින් බුද්ධ නම් වෙනවා. බුද්ධෝති නීතන්නාම මාතරා කතන්න පිතරා කතන්න භාතරා කතන්න භගිනියා කතං බුද්ධ කියන මේ ශ්‍රේෂ්ඨ නාමයේ මෑණියන් තබූ නමක් නොව පියාණන් තබූ නමක් නොව සහෝදරයන් සහෝදරීන් තබූ නමක් නොව ඥාතිසාලෝහි කතන්න මිත්තා මච්චෙහි කතං සාලේ නෑයන් තබූ නමක් නොව හිත මිතුරන් තබූ නමක් නොව න සමන බ්‍රාහ්මණෙහි කතන්න දේවතාහි කතං ශ්‍රමණ බ්‍රාහ්මණයන් තබූ නමක් නොව දෙවියන් තබූ නමක් නොව විමුක්ඛාන්තිකමේ තම් බුද්ධානම් භගවන්තානම් බෝධියා මූලේ සහ සම්බන්්‍යුත ඥානස්ස පටිලාභා සච්චිකා පඤ්ඤති යදිදම් බුද්ධෝති. මේ බුද්ධ කියන සුද්ධ නාමය බෝධි මූලයේදී අරිහත් මාර්ගයට අනතුරු අරිහත් ඵලයේ නැමැති විමෝක්ෂාන්තයට පැමිණි අවස්ථාවේදීම තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කළ ධර්මයේ නිසා ලැබුණු ගුණ නාමයක් තමයි බුද්ධෝ කියන සුද්ධ නාමය. මේ සරුවඥන් වහන්සේ බුද්ධ නම් වෙනවා. නාසයේගේ సంతానගත ප්‍රඥා ආලෝකයට කියනවා ඥානං කියලා. මේ ඥානං කියන එකේ ප්‍රභේද 30ක් සඳහන් වෙනවා. ඒ සමතිස් ආකාරයේ ප්‍රඥාව සියල්ලම තථාගතයන් වහන්සේගේ సంతානයේ විද්‍යමාන වෙනවා. මේ බුද්ධ ඥාන බුදුරජාණන් වහන්සේගේ సంతානයේ පහළ වූ ඥානයන් අතුරින් 14ක් මෙතන හැඳින්වෙනවා. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සත්‍ය සම්බන්ධව සියලු ආකාරයෙන් දන්නා ප්‍රඥාව දුක්ඛ ඥානයයි. ඒක බුද්ධ ඥානයක්. දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං
ලෝකයාගේ එවැගේම දුකට හේතු වන දුක්ඛ සමුදය පිළිබඳ අවබෝධය බුද්ධඥානයක්. උපසම්පදා දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං. සියලු දුක්ඛ ධර්මයන්ගේ නිරෝධේ සංඛ්‍යාත නිර්වාණය සම්බන්ධ සියල්ල දක්නා නුවණ බුද්ධ ඥානයක්. අදහස. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං. බුදුරජාණන් මේ දුක්ඛ සියල්ලම නිරෝධ කරන්නා වූ නිරෝධ සත්‍යයේ පැමිණෙන්නා වූ ප්‍රතිපදා සම්බන්ධ සියල්ල දක්නා ඥානය බුද්ධ ඥානයක්. අර්ථ පරිසම්මිදේ ඥානං බුද්ධ ඥානං. ඇති විදිහට අර්ථ ප්‍රතිසම්බදා පිළිබඳව සියල්ල දන්නා ඥානය බුද්ධ ඥානයක්. හොර තියෙන පස් ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං. ධර්ම ප්‍රතිසම්භිදා ඥානය පිළිබඳ දන්නා ඥානය බුද්ධ ඥානයක්. ප්‍රාර්ථනාවේ නිරුත්ත පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං. ඒ හේතු නිරුත්ත ප්‍රතිසම්භිදා පිළිබඳව සියල්ල දන්නා නුවණ බුද්ධ ඥානයක්. පටිභාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං. ප්‍රතිභාන ප්‍රතිසම්භිදා ඥානය පිළිබඳ සියල්ල දන්නා නුවණ බුද්ධ ඥානයක්. උපසම්පදා කියලා දේශනා ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානං බුද්ධ ඥානං. ඉන්ද්‍රිය පරෝපරිඥානය බුද්ධ ඥානයක්. සත්තානං ආසයානුසේ ඥානං බුද්ධ ඥානං. සීල සත්‍යයන් පිළිබඳව ආසේ අනුසේ දන්නා ඥානය බුද්ධ ඥානයක්. මිනිස්ය යමක පාටිහාරී ඥානං බුද්ධ ඥානං. හේතුඵල යමක මහා ප්‍රාතිහාරී පෑමේ ඥානය බුද්ධ ඥානයක්. මහා කරුණා සමාපත්තිය ඥානං බුද්ධ ඥානං. මහා කරුණා සමාපatti ඥානේ බුද්ධ ඥානයක්. මනස තුල ඇසුරු සබ්බඤ්ඤුත ඥානං බුද්ධ ඥානං. සරුවක්ඥතා ඥානේ බුද්ධ ඥානයක්. කියන්නේ අනාවරණ ඥානං බුද්ධ ඥානං. අනාවරණ ඥානේ බුද්ධ ඥානයයි. කරගත්තා. ඉමානි චුද්දස බුද්ධ ඥානානි. මේ 14ට කියනවා සුදුසක් වූ බුද්ධ ඥාන. ඉමේසං අට්ඨ ඥානානි ශාවක සාධාරණානි. මේ 14න් 8ක් තියෙනවා ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙනවා. ස්වභාවයෙන් යුක්ත ච ඥානානි අසාධාරණානි ශාවකේහිති. ඉතින් මේ 6ක් තියෙනවා ශ්‍රාවකයන්ට සාධාරණ නොවන සරුවක්යන් වහන්සේගේ సంతානයේ පමණක්ම ලැබෙන ඥාන ධාතු 6ක් මෙතන සඳහන් වෙනවා. කියලා දේශනා දැන් මෙතෙන්දී අපි සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ දැක්ක පින්වතුන් මේ කිසිම ශ්‍රාවකයන් වහන්සේ කෙනෙකුටවත් පසේ බෙදු කෙනෙකුන් වහන්සේටවත් නොලැබෙන මේ අසාධාරණ ඥාන පිළිබඳව යම් පමණක් තේරුම් කර ගැනීම පිණිසයි හිතවඬ මෙතන සඳහන් වෙනවා අසාධාරණ ඥාන 6ක්. අසාධාරණ කියන්නේ කාටවත් සාධාරණ නොවේ. සරුවක්ඥන් වහන්සේට පමණයි ලැබෙන්නේ. ඒ කොහොඹ ගහේ එක සියලු සරුවක්ඥන් වහන්සේලාට පමණක් ලැබෙන බැවින් මේවාට 100ක් අසම සම ධර්මත් කියලා කියනවා. ඒ අසම සම ධර්ම කියන්නේ අසම වූ සරුවක්ඥන් වහන්සේලාට සමානයි. ඒ ඉන්ද්‍රිය පරෝපරිඥාන කියන මේ ප්‍රඥාවත් ආසයානුසේ ඥානය කියන දෙකම හොඳට බලන්න දැන් බුද්ධ චක්‍ර හැටියටත් හඳුන්වනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය පරෝපරිඥානයේ පිළිබඳව සවිස්තරව පරිසම්බිදා මග්ගපාළියේ යහි අට කතාවේ සඳහන් වෙනවා. දහමේ ඇති කතමං තථාගතස්ස සත්‍යේසු ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානං. සත්‍යයන් පිළිබඳව ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානයේ කොහොමද තථාගතයන් වහන්සේ තියෙන්නේ? ඇතුලේ ඉද තථාගතෝ පස්සති සත්‍යේ අපරාජක්කේ මහරජක්කේ තික්ඛින්ද්‍රියේ මුදින්ද්‍රියේ ස්වාකාරයේ ද්වාකාරයේ සුවිඤ්ඤාපේ දුවිඤ්ඤාපේ අපේ කච්චේ පරලෝක වජ්ජ භය දස්සාවිනේ අපේ කච්චේ නේ පරලෝක වජ්ජ භය දස්සාවිනේ අනාදි වශයෙන් ඉන්ද්‍රිය පරෝපරිඥාන කියන මෙහි තේරුම ඵලය ටිකක් බුදුරජාණන් වහන්සේගේ දිනචර්යාවේ තියෙනවා අලියම් කාලයෙහි 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතද සමයේදී ඉන්ද්‍රිය පරෝපරිඥාන ආසයානුසේ ඥාන කියන ඥාන චක්සු දෙක එකට බුද්ධ ඥාන කියන මේක විහිදුවනවා දසදහසක් වලට. ගොඩක් වෙන එක පුදුමයක්ද? සැබවින්ම මේ පින්තූරයක් ගන්නවා වගේ අකුසල කර්මයක් එදවසේදී මාර්ගඵල ලබන්නන් මේ ඥාන චක්සුවට පෙනෙනවා. අනිත් අය පෙනෙන්නේ නැහැ. ඒ දවසේ ධර්ම ශ්‍රවණය කරන්න සුදුසු අය, දමනය කරන්න සුදුසු අය, සෝවාන් ආදී මාර්ගඵල නිවන් ලබන්න සුදුසු අය මේ ඥාන චක්ෂුවට පෙනෙනවා කඩපතකට වාගේ. සමාට යදුන් දහස් ගණන්, ලක්ෂ ගණන්, කෝටි ගණන් යාද සත්‍යයක් වුණත් බෙල්ල කපලා ඒ අවස්ථාවට ඉරිදීන් වැඩම කළා හරි ඈතට පිට වෙන්නේ ඒ දර්ශනීය නිසායි. අපි
ඉස්සරව එතකොට මෙහිදී ඒ ඉන්ද්‍රිය පරෝපරිඥාන කියන මේ ඥානෙ තේරුම මෙහෙමයි. ඉන්ද්‍රිය නමින් අපි හඳුන්වනවා මේ හේතුඵල ධර්මවල තියලා අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මණ්ඩලයේ තියෙන පංච ඉන්ද්‍රිය ධර්මය. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රිය කියන්නේ හිත පැහැදීමේ ප්‍රධානත්වයේ දරන සද්ධා චෛතසිකයයි. විරිය ඉන්ද්‍රිය කියන්නේ හිතට රුකුල් දීමේ ප්‍රධානත්වයේ දරන වීරිය චෛතසිකයයි. සති ඉන්ද්‍රිය කියන්නේ සිතේ කුසල අරමුණු ඉදිරිපත් කිරීමේ ප්‍රධානත්වයේ දරන සති ස්මෘතියයි. වගේම සමාධි ඉන්ද්‍රිය කියන්නේ හිත සමාධි බවට එකඟත්වයට පැමිණීමේ ප්‍රධානත්වයේ දරන ඒකාග්‍රතා චෛතසිකයයි. ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ සිතට ආબોධය ලබා දෙන ආලෝකය ලබා දෙන ධර්මයන් අතුරින් ප්‍රඥා කියන අමෝහ චෛතසිකයයි. උතර සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ධර්ම පහට කියනවා ඉන්ද්‍රිය ධර්ම පහ කියලා. තථාගතයන් වහන්සේ ඒ පුජ්‍යලයන්ගේ సంతානවල මේ ඉන්ද්‍රියන් වැඩුණු නොවැඩුණු බව දැනගන්නේ මේ ප්‍රඥාවෙන්ුයි. එයින් අපරාජක්කේ, මහරාජක්කේ ආදී පදවලින් හැදින්වෙනවා. කජ කියන්නේ කෙලෙස්. අක්ක කියන්නේ ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියන්නේ මෙතන මනින්ද්‍රිය. මනෝ ඉන්ද්‍රිය. මනෝ ඉන්ද්‍රියෙහි කෙලෙස් රජස් වැඩි පුජ්‍යලියොත් දන්නවා, අඩු පුජ්‍යලියොත් දන්නවා. ඒ කියන්නේ යම් කෙනෙකුගේ හිතේ සද්ධාව පිහිටා තියෙනවා, ਉਹ අල්ප රාජස්කයි. ඔහුගේ කෙලෙස් තුනී වෙලා තියෙනවා. සද්ධාව අඩු එක්කෙනාගේ සිතේ මේ කෙලෙස් වැඩි, ਉਹ මහා රාජස්කයි. එවාගෙම තික් ඉන්ද්‍රිය, සද්ධා වැඩි එක්කෙනාගේ ඉන්ද්‍රිය තික් ඉන්ද්‍රිය, තීක්ෂණ ඉන්ද්‍රියයි. එවාගේ සද්ධා අඩු නම් මුදු ඉන්ද්‍රියයි. එවාගෙම සුවිඤ්ඤාපේ, දුවිඤ්ඤාපේ සද්ධාව හොඳින් පිහිටා තියෙන එක්කෙනා සුවිඤ්ඤාපයයි, සුවසේ ආબોධ කරගන්න පුළුවන්. එසේ නැති කෙනා, සද්ධා නැති කෙනා දුවිඤ්ඤාපයයි, ආબોධ කරවන්න දුෂ්කරයි. එවාගෙම එක peer ඇටයක් හිටෙව්වත් අපේ කච්චේ පරලෝක වජ්‍ය බාදස්සාවිනි. යම් කෙනෙක් සද්ධාව හොඳින් පිහිටා තියෙනවා, ඒ අත්තාට පරලෝක ගැන බොහොම බයක් තියෙනවා, සංසාර ගමන ගැන. සද්ධාව නැති කෙනාට සසර ගැන බයක් නැහැ. මේ විදිහට සද්ධාව, වීරිය, ස්මෘතිය, සමාධිය, ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ධර්මයන් යම් කෙනෙකුට හොඳින් වැඩි තියෙනවා නම් සසරදී දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, විප්‍රඥා, වීරිය, ශාන්ති, සත්‍ය, අදිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා කියන මේ ගුණාංග පුරුදු කරලා තිබුණා නම්, එවාගෙම දස කුසල ධර්මයන් මනව අනුගමනය කරලා තිබුණා නම්, එවාගෙම සිව්බඹ විහෙරණ වඩලා තිබුණා නම්, සමථ විපස්සනා වඩලා තිබුණා නම්, ඕගේ సంతානේ මේ සද්ධා, විරිය, සති, සමාධි, ඥාන කියන ඉන්ද්‍රිය පහ වැඩිලා තියෙනවා. එවැනි වැඩි වුණු එක්කෙනාගේ సంతානේ සමාත ඒ ජීවිතේ සෝවාන් වීමට පමණයි වැඩිලා තියෙන්නේ. සමාධ සකදාගාම වෙන්නත් පුළුවන්, අනාගාමී බව ලබන්නත් පුළුවන්, අරිහත්ත්වය ලබන්නත් පුළුවන්. ඔය අතර ත්‍රිවිද්‍යා ලබන්නත්, සත්‍තාවිඥා ලබන්නත්, චතුපරිසම්පදා ලබන්නත් පුළුවන් අය ඉන්නවා. ඒ අධිකතරව හොඳින් ඉන්ද්‍රිය වැඩිණු අය, පෝෂණය වෙච්ච අය. ඒ සියල්ල තෝරා ගන්නේ මේ ඉන්ද්‍රිය පරෝපරිඥානයෙන්. ඊළඟට ආසයානුසේ ඥානය කියන්නේ ආසය, අනුසය, චරිත, අදිමුක්ති, භව්‍ය, අභව්‍ය කියන මේ පුජ්‍යලයන් මේ ලක්ෂණ වලින් තෝරා ගන්න හැටි ගැනයි. ආසය කියන්නේ පුජ්‍යලයාගේ පිළිගැනීම. ආසය කියන එකේ නියම තේරුම නැවතුම් පොළ. නැවතුම් පොළට ආසය කියනවා. එතකොට පුජ්‍යලයාගේ సంతානයේ මොන අරමුණු ගත්තත් හිත යම් කිසි තැනකින් රැඳෙනවා. ඒ රැඳෙන තැන් කීපයක් තියෙනවා. ආසය කියන්නේ සස්ස තුච්ඡේද මේ දිට්ඨිචේ කාන්ති ලේච්ඡේවානු ලෝමිකී යථා භූතං ච අඤ්ඤානං ඒතං ආසේ සද්ධිතං කියලා අට කතාවල සඳහන් කරනවා. සාමාන්‍ය පෘථුජන ලෝකයාගේ සිත නවතින තැන් දෙකයි තියෙන්නේ. ඒ තමයි සස්සත, උච්ඡේද කියන මේ දෘෂ්ටි දෙක. සස්සත කියන්නේ සදාකාලික ආත්මයක් පිළිගන්නවා. දැන් අද කාලේ බොහෝ දෙනාට තියෙන සදාකාලික ආත්මයක් පිළිගැනීමේ වැටහීමයි. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සර විශේෂයෙන් මේ Hindu ආගමේ, බ්‍රහ්මාගමේ උගන්වන්නේ
සදාකාලික භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා. අමිහිරි ස්වභාවයෙන් යුක්ත දැන් අද තියෙන වෙනත් ආගම් වලත් හඳුන්වන්නේ සදාකාලික අපාය, සදාකාලික දිව්‍ය ලෝක කියලා. ඒවට කියනවා සාස්වත දෘෂ්ටි කියලා. සමහර කෙනෙක් මේ භෞතිකවාදී අදහන කොට තියෙනවා පරලොවක් නැහැ කියලා. මතු ඉපදීමක් නැහැ. මේ ජීවිතේ පමණයි. මේ ජීවිතේ මරණකොට ඒ කොටස් වලට එකතු වෙනවා. එතනින් අවසానයි කියලා කියනවා හිතෙනවා. ඒක තියෙන උච්ඡේද දෘෂ්ටිය කියලා. මේ සාස්වත උච්ඡේද කියන දෙක තමයි බලවත්ම දෘෂ්ටි දෙක. මේක බොහෝ දිනාගේ සිතේ බලපවත්වන පිහිටින් දෙකක්. එක්කෙනෙකුට ඒකයි පිහිටන්නේ. එක්ක සදාකාලික ආත්මය පිළිගන්නවා. නැත්නම් පරිණිමත් ඉපදීමක් නැති වෙන උච්ඡේදවාදී හිතේ රැඳෙනවා. ඊළඟට බුද්ධ ධර්මයේ හැටියට තියෙනවා යථා භූතං ඥානං කියලා. ඒකට කියනවා අනුලෝම ශාන්තිය කියලා. අනුලෝම ශාන්තිය කියන්නේ දැන් යම් කෙනෙක් විපස්සනා වඩනවා. විපස්සනා වැඩිමේදී මේ පටිච්ච සමුප්පාදයේ සම්මාර්ෂණය කරන තැනක් තියෙනවා කාංකා විතරණ විසුද්ධිය කියලා. ඒ කියන්නේ විපස්සනා අවස්ථාවේ ditthi විසුද්ධිය ළඟට කාංකා විතරණ විසුද්ධිය. කාංකා විතරණ විසුද්ධිය ලැබෙනකොට මේ තුන් ලෝකයේ පිළිබඳව තුන් භවයේ පිළිබඳ යථා භූත ආභෝධයක් ලැබෙනවා. මේ හැම දෙයක්ම කෙනෙක් මවනවා නෙමෙයි, ඉබේ හට ගන්නවා නෙමෙයි, හේතුඵල පරම්පරාවෙන් පවතිනවා කියන එක ආબોධ වෙනවා. එතකොට ඕගේ සිත නිතරම පවතින හේතුඵල ධර්මයන් පිළිබඳව හැඟීමයි. ඒකට කියනවා යථා භූත ඥානෙ ආසය කියලා. මාර්ගඵලාභීන් වහන්සේලාටත් ඒ විදිහටම ආબોධයක් ලැබෙනවා. දැන් සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන උතුමන් නැත් උපදිනවනේ. ඒ තමාට නියමිත තැනක උපදිනවා. ඉපදීම සම්බන්ධව නාතන ස්ථානයේ තමයි පිළිගැනීම තමයි එතන ආසයකත් යථා භූත ඥානෙමයි. ඒක තියෙනවා තින් භංග ඥාන, භය ඥාන, ආදීනව ඥාන, නිබ්බිදා ඥාන, මුංචිත කම්මිතා ඥාන, පරිසංකානුපස්සනා ඥාන, සංකාරුපේක්ඛා ඥාන කියන අවස්ථා. එයින් සංකාරුපේක්ඛා ඥාන අවස්ථාත බොහෝ සෙයින් මාර්ගඵලාභී උතුමන්ගේ ආසය හැටියට හඳුන්වන්නේ. රාතන් වහන්සේට ආසයක් ඇත්තේ නැහැ. උන්වහන්සේගේ ආසය නම් නිර්වාණය අරමුණු කිරීමයි. ඊළඟට අනුසය කියලා කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ සිතේ බලගතුව මේ ශක්තිමත් නොනැසී පවත්නා ක්ලේශ ධර්මයන් හතක් ගැනයි. ඒවා තුනී වෙලා තියෙනවද, තාමත් මේ බහලව තියෙනවද, ගොරෝසුව තියෙනවද, ඕලාරිකව තියෙනවද කියලා තෝරා ගැනීම ආසයානුසේ ඥාණයෙන් කෙරෙන්නේ. ඊළඟට එය අනුසය කියනකොට ඒවා තාමගත කෙලෙස් කියලා කියන තාම කියන්නේ ශක්තිමත් කියන එකයි. ඕන වෙලාවක අර නිින්දෙන් නිදාගෙන අවදි වෙනවා වගේ පාට නැගිටිනවා. දැන් නාගයා නිදාගෙන ඉන්නවා වගේ හිටියේ නමුත් උහුට පොල්ලකින් හරි තට්ටු කළා නම් වහාම පෙනේ නංගනවා. එනේ උසලා පෙන්නනවා. ඒ වගේ තමයි මේ අනුශය ධර්ම හත. අර මොනක් ලැබිච්ච ගමන් නැගිටිනවා. ඒවා කාම රාගානුසය, පටිඝානුසය, මානානුසය, දිඨානුසය, විචිකිච්ඡානුසය, භව රාගානුසය, අවිජ්ජානුසය කියලා හතක් තියෙනවා. ඒ හතක් තිබුණාට චෛතසික ධර්ම වශයෙන් උතන තියෙන්නේ 6යි. අර භව රාගානුසයත් කාම රාගානුසයට එකතුයි. මොකද තෘෂ්ණාවමයි. එනිසා අනුසය ධර්ම සියල්ල බුදුරජාණන් වහන්සේගේ නුවණින් තෝරා ගන්නවා මේ ඥානයෙන්. ඊළඟට චරිත කියලා කියන්නේ පුද්ගලයන් පෙර ජාතිවල කළ කුසල අකුසල්. පෙර ජාතිවල මොනතරම් කුසල් කළා තියෙනවද, මොනතරම් අකුසල් කළා බාධක එහෙම තියෙනවද කියලා. ඒ චරිත පිළිබඳව සියල්ල උන්වහන්සේ දැනගන්නවා. ඊළඟට අදිමුක්ති කියන්නේ ඒ පුද්ගලයන්ගේ సంతානයේ තියෙන චිත්ත සංකල්පනා ප්‍රාර්ථනා. ඒවට කියනවා හීනාදිමුක්තිකතා, පනීතාදිමුක්තිකතා කියලා. ඒ කියන්නේ අයහපත් මේ ප්‍රාර්ථනා, යහපත් ප්‍රාර්ථනා. එමගින් හීන ප්‍රාර්ථනා, ප්‍රනීත ප්‍රාර්ථනා. සදාන් වෙනවා දැන් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියලා නීවරණ පහක් තියෙනවානේ. ඔය නීවරණ පහට අනුව හිතන වට කියනවා හීනාදිමුක්තිකතා කියලා. ඒ නීවරණයන්ගෙන් තොර සිටිවිලි වලට කියනවා පනීතාදිමුක්තිකතා කියලා. දැන් සඳහන් වෙනවා මේ දේශනාවේම ගිහි ජීවිතයක් ගත කරන සමහරු බොහෝම සැපෙන් ජීවත් වෙනවා. ඔහුගේ සිතේ පැවැත්ම තියෙන තව තවත් ඒ සම්පල් ලබණ්ඩයි. ඒකත් හීනාදිමුක්තිකතාවක්. තා කෙනෙක් ඉන්නවා
ගිහි ජීවිතයක් ගත කරනවා, පස්කම් සැප අනුභව කරනවා. නමුත් ඔහුගේ හිතේ තියෙන නෛෂ්ක්‍රම්‍ය අදහස්. කොට ඕනකම තියෙන සංසාරයෙන් එතර වෙලා නිවන් දකින්න, ඥාන මාර්ග පාල ලබන්න. ඒ ඔහුගේ තියෙන ප්‍රණීත අදිමුක්තිතාවයි. එවැගේම සමහර කෙනෙක් ඉන්න බොහෝම තරහ යනවා. තරහ යන්නේ ඒක කවදාකවත් අඩු කරගන්නේ නැහැ, හිතන්නේ නැහැ. ඒක මොකද Tamanda ලොකු ආභරණයක් වගේ හිතාගෙන ඉන්නේ. ආඩම්බරයක් වගේ හිතාන ඉන්නවා. ඒක ආහේනාති මුත්තිකතාවක්. තා සමහර කෙනෙක් ඉන්නවා තරහ ගන්නවා. නමුත් ඒ තරහ ගන්න නමුත් ඔහුගේ සිතේ තියෙන අනේ මම මේ තරහ නැති කරගන්න ඕනේ. මේක මට අවාසනාවක්, මේක අන්තරාදායක දෙයක් කියලා. ඒකෙන් නිදහස් වීමේ හිතේ චේතනාව ඇති කරගන්න අන්න ප්‍රණීතාදි මුත්තිකතාවක්. සමහර කෙනෙක් තීන මිද්ද බහුලයි. ඒකටම යට වෙලා ඉන්නවා. ඒකෙන් නිදහස් වෙන්න හිතන්නේම නැහැ. ඒ තීනාදි මුත්තිකතාවක්. සමහර කෙනෙක් ඉන්නවා නිදි කරා වැටෙනවා. නමුත් ඔහුගේ ඕනකම තියෙනවා මේ නිදි කරා වැටෙන්නේ නැතුව, තීන මිද්ද නැතුව යම්කිසි යහපත් කුසලයක් කරන්න හිතේ ඕනකම තියෙනවා. ඒක ප්‍රණීතාදි මුත්තිකතාවක්. ඔය වගේම උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ආදී හැම අකුසලයක් සම්බන්ධවම සඳහන් වෙනවා. ඒ අකුසල ධර්මයන් ඇතත් ඔහුගේ හිතේ තියෙනවා නම් මම මේ නිදහස් වෙන්න ඕනේ, මේක අත්හරින්න ඕනේ, මේක යටපත් කරන්න ඕනේ කියලා. ඒක ප්‍රණීත අධ්‍යාසයක්. එසේ නැති කෙනා හීනාදි මුත්තිකතාවක් ඇති කෙනෙක්. මෙන්න මේක නිසා සරුවක්යන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ පුජ්‍යලයන්ගේ సంతානයේ තියෙන අදහස් උන්වහන්සේ මනමින් තේරුම් ගන්න බැවින් පුජ්‍යලයන්ගේ සුදුසු ධර්ම දේශනා කරන්න සමර්ථ වෙනවා. ඊළඟට සඳහන් වෙනවා භව්‍ය අභව්‍ය කියන මේ අවස්ථා දෙක. අර වගේ සද්ධා, විරිය, සති, සමාධි, ඥාන, ගුණ මේවා යම් කෙනෙකුගේ సంతානයේ අභාවිතනම් වැඩි දියුණු වෙලා නැතිනම් ඔහු කර්මාවරණ, කිලේශාවරණ, විපාකාවරණ, එවැගේම උපවාදාවරණ, එවැගේම ආනා වීතික්‍රමනාවරණ කියන මේ ආවරණයන්ගෙන් යුක්ත නම් ඔහු අභාව්‍ය පුජ්‍යලයේ කැටියට හඳුන්වනවා. කර්මාවරණ කියන්නේ පංචානන්තරයේ කර්ම කරනවා. කිලේශාවරණ කියන්නේ නියත මිසිදුටු ගන්නවා. විපාකාවරණ කියන්නේ විපාකාන්තරාය කියලා කියන්නේ අහේතුක දුහේතුක උත්පත්තියක් නම් ධ්‍යාන මාර්ගඵල ලැබෙන්නේ නැති වෙනවා. එවැගේම උපවාදාන්තරාය කියලා කියන්නේ ආර්යයන් වහන්සේලාට අපහාස කරනවා. එවැගේම ආනා වීතික්‍රමනාන්තරාය ආවරණ කියලා කියන්නේ තමා රක්නා සීලය දන කඩා ගන්නවා. මෙන්න මේ කියන කාරණා පහෙන් යම් කෙනෙක් ප්‍රමාද විහරණයෙන් ඉන්නවා නම් ඕන්ට කියනවා අභාව්‍ය පුජ්‍යලෝ කියලා. යම් කෙනෙකුට කර්මාවරණයක් නැහැ, කිලේශාවරණයක් නැහැ, විපාකාවරණයක් නැහැ, ත්‍රි හේතු උත්පත්තිය ලබාගත් කෙනෙක්, උපවාදාන්තරාවකුත් නැහැ, ආර්යයන් වහන්සේලා ගැන බොහොම ප්‍රසන්නයි. එවැගේම ආනා වීතික්‍රමනාන්තරායකුත් නැහැ. ඔහු සීලය මැනවින් ආරක්ෂා කරනවා. මෙන්න මේ විදිහට ඒ ආවරණ ධර්මයන්ගෙන් තොරනම් ඒ සියලු දෙනාම භව්‍ය පුජ්‍යලයන් හැටියට තෝරා ගන්නවා. එතකොට සරුවක්ඥන් වහන්සේ සෑම උදෑසන කලුයම් කාලෙක මේ බුදු ඇසින් ලෝකේ බලා වදාරනවා. සංඝයා භාගයේ තිරබැස යන වෙලාවේ නැවතත් 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතද සමයදී ඉන් අනතුරු බුදු ඇසින් දසදහසක් ලෝක ධාතු බලනවා. මේ දෙයට දවල් කාලය ගැන රාත්‍රී කාලය ගැන බලමින් ලෝවැඩ සැලසීමේ උතුම් ඥාන සම්ප්‍රාප්ත දෙකක් තමයි මේ ඉන්ද්‍රිය පරෝපරි ඥාන, ආසයානුසේ ඥාන දෙක. ඊළඟට සඳහන් වෙන්නේ මේ යමක මහා ප්‍රාතිහාර්ය ඥාන. යමක මහා ප්‍රාතිහාර්ය ඥානයත් විශිෂ්ට ඥානයක්, කිසිම ශ්‍රාවක කෙනෙකුට කළ නොහැකි විශිෂ්ට ප්‍රාතිහාර්යයක් පෑමේ නුවණ. ඒ කියන්නේ අවස්ථානුකූලව යමා මහ පෙළහර පාන්නේ. දැන් අර ආසයානුසේ ඥාන, ඉන්ද්‍රිය පරෝපරි ඥානෙන් දැකවදාරන අතර සත්‍යයන් අතර සමහර කෙනෙක් ඉන්නවා බුදු මහිමේ දකින්න නැත්නම් ප්‍රබෝධ වෙන්නේ. ඒ කෙනෙකුට බුදු මහිමේ දැක්වීම සඳහා තමයි යමා මහ පෙළහර පාන්නේ. ඉනිතුන් දන්නවා නේද? බුදු වීමෙන් වසරක් පිරෙන පොසොනේ වෙසක් පොය දාසයේදී 20000ක් රහතන් වහන්සේ සමග වැඩම කොට වදාලානේ කපිලවස්තු පුර නුවරට. ශාක්‍ය කෝලික කෝලිය දෙනුවර වාසී වැඩිහිටියෝ වඳින්න නැතුව තමන්ගේ බාල ඇත්තෝ ඉස්සරහට දැම්ම වඳින්න. ඒ වෙලාවේ සරුවක්ඥන් වහන්සේ සිළු දෙනාගේ මාන මර්ධනයේ පිණිස මොකද සිද්ධ කළේ?
අතීත බුදුවරයන් වහන්සේලා මෙන්න සිය රටට වැඩියාම ගගන තලයට වැඩම කළා රුවන් සක්මනක් මවා යමා මහ පෙළහර පාණ්ඩ පටන් ගත්තා. යාචාරී සිද්ධිය. ඒ වෙලාවේදී පුදුම දේවල් සිදු වුණා. මහ පොළොවද කම්පා වුණා. දසදහසක් ලෝක ධාතුවට මේ ප්‍රාතිහාර්ය දකින්න සැලසුණා. වෙලාවේදී ඥාති පිරිස බිමි දිගා වෙලා නමස්කාර කළා. තෙරුවන් සරණ ගියා. වෙසතුරු දාස දේශනා පවත්වනකොට මහ පොළොව කම්පා වෙලා පොකුරු වැහි වැස්සා. පොකුරු වැහි කියන්නේ නෙළුම් වැහි. නෙළුම් වැහි කියන එක තේරුම තෙමෙන්න කැමැති ඇත්තෝ තෙමෙනවා, තෙමෙන්න කැමැති නොකමැති ඇත්තෝ නැමෙති යනවා. මේ වාගේ පුදුම දේවල් එදවසේදී බුද්ධ වංශ දේශනාව, චර්යා පිටක දේශනාව, අනාගත වංශ දේශනාව පැවැත්වූ මොහොතේදී කෝටි ලක්ෂයක් දෙවියන් බ්‍රහ්මයන් රහත් වුණ අසංකේයයක් පිරිස මඟඵල නිවන් සුව ලැබුවා. මේ වගේම තව අවස්ථාවක් තමයි බුදු වීමෙන් 7 වෙනි වසරේදී සවැත් නුවර ගන්ධබ්බ වෘක්ෂ මූලයේදී තීර්ථකයන්ගේ මාන මර්ධනය සඳහා සීල සරුවක්ඥන් වහන්සේලා අනුවම යමා මහ පෙළහර පාණ්ඩ පටන් ගත්ත දසදහසක් වකට පේන. ඒ දවසේදී රැස් වූ පිරිස අතර මිනිසයන් 20 කෝටියක් දෙනා මඟඵල නිවන් සුව ලැබුවා. මේ ආචාර්ය ප්‍රාතිහාර්ය දැකලා. ඒ වගේම තවත් අවස්ථාවක් තමයි පාටික සමාගමය. පාටික මේ සමාගමයේදී යමා මහ පෙළහර පාලා 14 කෝටියක් දෙනා මඟඵල නිවනට පමුණවා වදාලා. මුලින්ම යමා මහ පෙළහර පාන්න යෙදුනේ බුදු වීමෙන් දෙවෙනි සතියේදී දෙවියන්ගේ සැක දුරු කරන්න ඒක මිනිසයන් දැකලා නැහැ. ඒක සිදුවන්නේ බෝධි මූලයේදී අහසේ. එවැගේම පස්වෙනි වරට අපේ ලංකාවෙත් යමා මහ පෙළහර පෑම සිද්ධ වුණ අදිෂ්ඨාන බලයෙන්. ඒ තමයි රුවන්මැලි චෛත්‍ය රාජන් වහන්සේ තුල ද්‍රෝණයක් සරුවක්ඥ ධාතුන් වහන්සේ නිදාංගත කරන අවස්ථාවේදී බුද්ධාදිෂ්ඨානයේ සරුවක්ඥ ධාතුන් වහන්සේ අහසට පැන නැගලා නිර්මිත බුදුරුව මැවිලා යමා මහ පෙළහර පෑම සිද්ධ වුණා. එදා දෙවියන් මිනිසයන් අතර 12 කෝටියක් දෙනා සිව් පිළිසිම් ඥානලාභීව රහත් වුණා. මෙන්න මේ යමා මහ පෙළහර පෑම කියන්නේ කුමක්ද? මේක ආචාර්ය ප්‍රාතිහාර්යයක්. වෙන කිසිකෙකුට කරන්න බැරි ප්‍රාතිහාර්යයක්. ඒ කියන්නේ සරුවක්ඥන් වහන්සේ අහසට පැන නගිනවා. තුන් සක්මනක් මැවී මවා ගන්නවා. නිර්මිත බුදුරුවක් මවා ගන්නවා. ඉරියව් මෙරස් කරනවා. එක්ක බුදුරජාණන් වහන්සේ හිටගෙන නිර්මිත බුදුරජාණන් වහන්සේ සක්මනේ නැත්තම් වාඩි වෙලා නැත්තම් සතපීගෙන ඔය වගේ දෙදෙනා වහන්සේ ඉරියව් මාරු කරනවා. ශ්‍රී දේහ තුලින් සවනක් බුදුදැස් විහිදුවනවා. ඊළඟට ශරීරයේ උඩුකයෙන් ගිනි කඳ යටිකයෙන් ජල කඳ ආයමත් යටිකයෙන් ගිනි කඳ උඩුකයෙන් ජල කඳ මේ වාගේ ශරීරයේ ඉදිරිපසින් පිටුපසින් ගිනි කඳ ජල කඳ දෙපැත්තේ මාරුවට විහිදුවනවා. එවැගේම දකුණු ඇසින් වම් ඇසින් දකුණු කන් සිදුරින් වම් කන් සිදුරින් දකුණු නාසිකා සිදුරින් වම් නාසිකා සිදුරින් දකුණු උරහිසින් වම් උරහිසින් එවැගේම ශරීරයේ මේ දකුණු ඇලයෙන් වම් ඇලයෙන් දකුණු පායෙන් වම් පායෙන් එවැගේම ඇඟිල්ලෙන් ඇඟිලි අතරින් එක එක රෝම කූපයක් ගානේ ගිනි කඳ ජල කඳ මේ සියල්ලම එකවර කරනවා වගේ තමයි පේන්නේ. කිසි කෙනෙකුට වෙනසක් පේන්නේ අතරක් පේන්නේ නැහැ. මුළු මහා දසදහසක් ලෝක ධාතු ඒකාලෝක වෙනවා මේ ගිනි කඳ ජල කඳ විහිදෙන වෙලාවේ. කුරු භූමියකට හිංසාවක් වන්නේ නැහැ. මේ ආචාර්ය දුටුවාම බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා. නියමිත බුදුහාමුදුරුවෝ පිළිතුරු දෙනවා. නිර්මිත බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරන අපේ සරුවක්ඥන් වහන්සේ පිළිතුරු දෙනවා. මේ වාගේ ආචාර්ය අද්භූත සියල්ල දෙක බැගින් එකවර යොමු කරන ප්‍රාතිහාර්යයක් තමයි යමක මහා ප්‍රාතිහාර්ය. මේ පිළිබඳව සියල්ල දන්නා ඥානය යමක මහා ප්‍රාතිහාර්ය ඥානය. එයින් දර ආબોධඥානය ලබා දෙනවා සරුවක්ඥන් වහන්සේ. මහා කරුණා සමාපatti ඥානය නමින් හැඳින්වෙනවා. බොහොම දීර්ඝ දේශනාවක්. පටිසම්භිදා මග්ගපාළියේ සඳහන් වෙන වචන 89කින් ඒ සාරිපුත්තර මහ රහතන් වහන්සේ ඉදිරිපත් කළ වචන පෙළ අනුව නමුත් ඒවා එකින් එකට භාග්‍යතුන් වහන්සේ ගත්තාම කෝටි ලක්ෂයක් මේ සූවිසි කෝටි ලක්ෂ වාරයක් දිනපතා භාවිතා කරන මහා කරුණාව. ඒ කරන්නේම මේ ඉන්ද්‍රිය පරෝපරි ඥාන ආශ්‍රානුසේ ඥානෙන් සත්‍යයන් තෝරාගෙන ඊළඟට
ප්‍රාත්‍යාරය දැකීමෙන් ආબોධයට සුදුසන් තෝරා ගැනීම සියල්ලට හේතු වෙන්නේ මහා කරුණාවයි. ඒ මහා කරුණාවේ தත්ත්වය තමයි මහා කරුණා සමාපatti ඥානය නමින් හැඳින්වෙන්නේ. එතන සඳහන් වෙනවා මහා කරුණාව කියන මේ වචනාර්ථය. කරුණා කියන එක අපි කවුරුත් හොඳින් දන්නවා. ශ්‍රීපාද යන කොටත් කරුණාවයි ඉවරයක් නැතුව කියවෙනවා. සැබවින්ම මේ කරුණාව කියන වචනේ වචනාර්ථය හඳුන්වනවා. පරදුක්ඛේ සති සාධූනං හදේ කම්පනං කරෝති इति කරුණා. අනුන්ගේ දුකක් දැක්කාම සත්පුරුෂයන්ගේ හද තුල උණු වීමක් ඇති වෙනවා. අහෝ මේ දුකෙන් මිදේවා කියන අනුකම්පාව ඇති වෙනවා. මේකට කියනවා කරුණාව කියලා. එවැගේම කිරියතිවා සත්‍යේසු පසාරියතිවා කරුණා. ඒ කියන්නේ අනුන්ගේ දුක නිවා ගැනීමේ නිවාලීමේ යම්බඳු හිතක් පහළ වෙනවා නම් ඒකට කියනවා කරුණාව කියලා. එවැගේම සීල සත්‍යයන් වෙත පතුරවන බැවින්ද කරුණා කියලා කියනවා. ඒක මහා කරුණා කියන්නේ සරුවඥන් වහන්සේගේ කරුණාවටයි. ඒ කියන්නේ වෙන කිසි කෙනෙකුට නෑ එවැනි කරුණාවක්. ඒ කියන්නේ ලෝකේ යන්තාක් මව්වරුන්ගේ කරුණාව, පියවරුන්ගේ කරුණාව තියෙනවා. ඒ ඔක්කොම කරුණාව සරුවඥන් වහන්සේ කරුණාවට අසමාන්තයි. මේ අසමාන්ත කරුණාවක් ඇති සරුවඥන් වහන්සේගේ සමාපත්තිසෝ විඳිනේ මහා කරුණා සමාපatti ඥානය සතර වෙන්නේ. ඊළඟට සරුවඥතා ඥානය. සරුවඥතා ඥානය ගැන දීර්ඝ විස්තරයක් කරනකොට අනාවරණ ඥානයත් ඒකටම සම්බන්ධයි. මේ මහා කරුණාවෙන් ලෝකයේ දෙස විහිදුවලා ලෝක සත්‍ය පිළිබඳව අනුකම්පාවෙන් සොයා බැලීමට හේතු වෙන්නේ සියල්ල දන්නා වූ සරුවඥතා ඥානයයි. ඒක ආවර්ජන ප්‍රතිබද්ධයි. ආවර්ජන කියන්නේ හිතුව පැතුව පමණින්ම සියල්ල ඕන දෙයක් දකින්න පුළුවන්. අතීත අනාගත වර්තමාන ඕනම දෙයක් දකින්න පුළුවන්. ඒක කිසි බාධාවක් නැතිකම තමයි අනාවරණ ඥාන කියන්නේ. මෙන්න මේ කියන ෂට් අසාධාරණ ඥානයන්ගෙන් සමන්වාගත් වූ සරුවඥන් වහන්සේ මීට වසර 2600කට ඉහතදී වෙසක් පුර 15ක් පොහෝ දවසේදී තිරුපාරමිතානුභාවයෙන් ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පැමිණ වදාලා තමන් වහන්සේ ඒ මොහොතේදීම ප්‍රීති වාක්‍යයක් හිතින් ආවර්ජනා කළ තියෙනවා. අනේක ಜಾති සංසාරං ගාතාවෙන් තම දීර්ඝ සංසාරයේහි මේ ස්කන්ධ පරම්පරාව කරන කර්තෘතුමා සොයසොයා නොදැක අවින්දා අද මම මේ කර්තෘතුමා දැක්කා. ඕගේ පරාල බින්දා, ඕගේ කැණි මණ්ඩල සුණු විසුණු කළා. මගේ සිත අසංකතයට ගියා. නින්මත්තේ මට නැත මේ ස්කන්ධ ග්‍රහයක් කරන්නේ නැත. මගේ සිත තෘෂ්ණාක්ෂය සංඛ්‍යාත අමා මහ නිවනටපත් වුණා කියලා ප්‍රීති වාක්‍ය දේශනා කළා. ඒ අවස්ථා සිහිපත් කරමින් අපි සීලෝම දෙනා නියම බුද්ධ පූජා පැවැත්වීම වශයෙන් පිළිවෙතින් පිළිගැසෙමු නමින් ගිහි බෞද්ධයන් වශයෙන් නිති පන්සිල් පොහොයට සීල් රැකීමෙන් සමථ විපස්සනා භාවනා ප්‍රගුණ කරමින් දස පුණ්‍ය ක්‍රියා දස කුසල ධර්මයන් යෙදෙමින් බුද්ධ පූජා කරන්න අදිෂ්ඨාන කරමු. පැවිදුතුමන් විසින් තමාරක්නා සතර සංවර සීලය මැනවින් රැකෙමින් එවැගේම ධර්මාඥාන භාවනාඥාන ලෝට බෙදා දෙමින් සමථ විපස්සනා භාවනා නියෝගී වෙමින් ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විදර්ශනා ඥාන වඩමින් අපටම අනුකම්පාවෙන් දීර්ඝ කාලයක් පාරමී පුරා ලෝතුරා බුදු වී සුවිශාසංකේය නව කෝටි 60 ලක්ෂ ජනයා නිවන් පුර පමුණවා වදාළ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා පවත්වමු. අද මේ උත්තරීතර වෙසක් පුර 15ක් පොහොය දවසේදී අප විසින් කරන මේ සෑම කුසලයක් බුද්ධ පූජාවක් වේවා. අපටත් මේ කරන සෑම කුසල ධර්මයන්ගේ ශක්තියෙන් අපේ సంతාන තුළ බෝධිපාක්ෂික ධර්මයන් මුදුන්පත් වී අපි බලාපොරොත්තු වන රහත් බෝධියේ පසේ බෝධිය අභිසම්බෝධය යුතුම් බෝධි ඥානයකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අජරාමර ශාන්ත නිවන් සුව සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු. සීලේක පිහිටා ධර්ම ශ්‍රවණී කිරීමෙන් සිදු කර ගන්නා ලද කුසලානිසංස ධර්මයේ දෙවියන්ටත් අනුමෝදන් කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං
ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසකං චිරං රක්ඛන්තු ලංකාදීපං චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම දේශනාවේ ආරමුණු වශයෙන් අලහකෝන් පවුලේ සෑම දෙනා විසින් මේ මාසේ 22 වෙනි දින 69 වසරක ජන්මදිනය සමරන දී අලහකෝන් මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝාස ප්‍රාර්ථනා කරන එසේම සිද්ධ වේවා. එතුමියට දීර්ඝාස වේවා. එවැගේම සරිණී සමන්ති ඇතුළු සහභාගී වන සෑම දෙනාට නිරෝගී සැප බල දීර්ඝාස වර්ධනය වේවා. වසර 22කට පෙර අභාව ප්‍රාප්ත මේ මාසේ 7 වෙනි දින මිය පරලෝකීය නන්ද අලහකෝන් පියාණන්ට හා යගේ සීලම ඥාතීන්ද මේ කුසලානුභාවයෙන් සුගති සම්පත් කෙලවර අමා මහ නිවන් සුවත් වේවා. බී.එම්. ගුණසේකර පවුලේ සෑම විසින් කලුන්දාවේ පදිංචව සිට අවුරුදු 22කට පෙර පරලෝසපත් ජේ.එච්. රම්මණිකේ මෑණියන්ට හා අවුරුදු 8කට පෙර පරලෝසපත් බී.එම්. උක්කුබණ්ඩා පියාණන්ට රත්නපුර පදිංචව සිට අවුරුදු 15කට පෙර පරලෝසපත් වූ හෙන්රි පෙරේරා පියාණන්ට හා මියගේ සියලු ඥාතීන් මේ කුසල් අත්පත් වීමෙන් ඒ සියලු දෙනාද සුගති සම්පත් කෙලවර අග්‍රාමාම නිවන් සුව ලබත්වා කියා පින් පමුණුවමු. සුජීතවත්ව සිටින ජී.එම්. සෝමාවතී මෑණියන්ද හා පවුලේ සැමට නිදුක් නිරෝගී සුව වාසනාව දීර්ඝාස වේවා. එවැගේම සියලු දෙනාට ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අජරාමර ශාන්ත නිර්වාණ අවබෝධයේ පිණිසම මේ ධර්ම දානමය කුසලයේ උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සබ්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. ඥානන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති ත්‍රිපිටක විශාරද ශාසන දජ මහෝපාධ්‍යාය මහා කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය නා උයනේ අරිය ධම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ